ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා මරණ ආදාහනය කිරීමේ තීරණය වෙනස් නොකරන්නයි ඉල්ලා ජාතික සංවිධාන ජනපති කාර්යාලයට. කොරෝනා විකෘති ප්‍රභේද මෙරටිනුත් වාර්තා විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවයි. සංචාරකයන්ට රට විවෘත වෙයි. යුක්‍රේනයේ සිට පළමු කණ්ඩායම මත්තලින් දිවයිනට. පළාත් සභා මැතිවරණය එපා. පැවිදි හඬ යලි අවධාරණය කරයි. මහා සංඝරත්නයේ එකම ඉල්ලීම කවුරු කොහොම කතා කරත් පළාත් සභාව අසංගතය වහාම තුරන් කරන්න. මාවනැල්ලේ ගල් කොරියක පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන්. විමර්ශනයට බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් 5ක්. වර්ල්පූල් හඳුන්වා දෙන එන්ටෙලිෆ්‍රෙෂ් මාදලියේ අලුත්ම ශීතකරණය ඔබ වෙතට. මිලියන ගණන් තෑගි සහ රන්මාල දිනා ගන්න. ආපිකෝ සුපර් සෙන්ටර්ස් එන්න. Own a home at Central Park Jaya this season. Save up to 1 million rupees. It's the season to celebrate. කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන රැසක් සිය විරෝධය පළ කරනවා. අද පැවති විරෝධතාවකදී ඔවුන් අවධාරණය කළේ භූමදානයට අවසර ලබා දුනහොත් එය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරන බවයි. දවසේ පුවත. ජාතික සංවිධාන එකමුතුව නවසිහල රාවය සිංහලේ සංවිධානය ඇතුළු ජාතික සංවිධාන කිහිපයක් අද පෙරවරුවේ ගාලු මෝදර පිටියේ ඉදිරිපිටින් විරෝධතාවක් ආරම්භ කළා. ඒ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් බහුදානය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස පාගමනෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගමන් කළේ ඉන් අනතුරුවයි. එහිදී උන්වහන්සේ පැවසුවේ තමන් සකස් කළ සංදේශයක් ජනාධිපතිවරයා වෙත ලබා දීමට ඇති බැවින් ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු වහම කැඳවන ලෙසටයි. නෑ හමුදුනේ එනවා. කලබල වෙන්න එපා. ඕගොල්ලෝ ඇස්ති කරලා තියෙනවා. ඔව්වාදලා අත්‍යාදු කරන්නේ තව විනාඩි 5ක් ඇතුළත කොහොමද ගෙන්නනවා. වෛරස් ලෙඩ සාධාරණේ. අතිරේක ලේකම් අනතුරුව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එන්න බැරි. මේ ආම්රුව අන හට්ටකට යන් අපි ආම්රුව ආවේ. පසුවීම ස්ථානයට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට විරෝධතාකරුවන් අදාළ සංදේශය බාර දුන්නා. ඔබතුමීලාගේ තීරණය දැන් මේ වෙනතෙක් අපිට ලබා දීලා තියෙන්නේ විශේෂඥයින් මැද ආදාහනය කියන. ඒ අපි කටයුතු කරන්නේ විශේෂඥ මැද යනවා පමණයි. දැන් අපිට පොඩි සැකයක් තියෙනවා එමෙතුමී මොකද මේ ඉඩම් හොයන්නේ කියලා. ඊයේ වාසනාවම තියෙනවා ඉඩම් හොයන්නේ. සිංහල බහුතරයකින් මේ ආණ්ඩුව ජනාධිපතිවරයා පත් කරලා තියෙනවා. තුනෙන් දෙක ආණ්ඩුවක් පත් කරලා තියෙනවා කිසිම මුස්ලිම් දෙමළ മന്ത്രിවරයෙක් නැතුව. එතකොට ඒ කරේ අපි මේ ජාතික සංවිධාන කිරීම මතේ නැත්තම් මේ එක දේශපාලඥයෝ ස්ටේජ් වල කතා කරන හැපි චෝට් කතා වලට ඡන්දෙ දුන්නේ මේ රටේ මිනිස්සු. තේරුණාද? ඒක හොඳට තේරුම් ගන්න ඕන මැති අමුතුරුන් ඉඳලා മന്ത്രിවරයා දක්වා. ඒ නිසා කරුණා කළා රටට එක නීතියක් හදන්න කියලා අපි මේකෙන් ඉල්ලා හිටව කරුණා කරනවා. තවමත් මිනිහට ෆීසර් එකේ තියෙනවා කොළඹ අධිකරණ වෛද්‍ය විභාගය. මුස්ලිම් ආගමට අනුව පැය 24 වල දානවා. කොහොමද ෆීසර් එකේ තියාගන්නේ? එතකොට ඒක එතන එක නීතියක් ඒගොල්ලෝ. මේ රටේ කරන්න බෑ. අනික තමයි ලෝකේ ෆීසර් වල වෛරසයක් ආරක්ෂා කරන එකම රට ලංකාව. කොවිඩ් මීටින් එක තියෙනවානේ. අපේ වික්ෂුන් වහන්සේලා වශයෙන් මෙතෙන්ට පැමිණියේ ඉවසලා බලන් ඉන්න බැරි මතන. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගැසට් එකක් නිකුත් කරලා සියලුම කොරෝනා මිනි ආදාහනය කළ යුතුයි කියලා තීන්දුවට ඇවිල්ලා තියෙද්දී ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙස්සන් කීපයක් ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨ අධිකරණය
ප්‍රතික්ෂේප කරලා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ ඒ ගැසට් එක අනුමත කළා. එහෙම වාතාවරණයක් තියෙද්දී මුස්ලිම් උදවිය තනින් තන වලදාන්න ඉඩ දෙන්න කියන එකම වැරදි. ඒක නීති විරෝධී වැඩක්. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කියන මිසක්වා නීති විරෝධී වැඩකට නෙමෙයි. සජිත් ප්‍රධාන පිරිසක් මං හිතන්නේ මෙතනම පෝස්ටර් අල්ලගෙන හිටියේ මුස්ලිම් මිනිස්සුන්ගේ දේහ උමුදානය කරන්න ඉඩ දෙන්නේ කියලා. දැන් මේගොල්ලන්ට මිනිස්සු ඡන්දෙ දීලා ටිකක් අයින් කරපු නිසා හොඳයි. එහෙමනම් ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉස්සරහට ගිහිල්ලා විරෝධතා පාන්න. අය ඒකනේ අනුමත කළේ. ඉස්ලාම් මන්තවාදීන්ට සහරාන් පන්නේ මිනිස්සු ටික මේ මලසිරුරු භූම දානය කරපුව ගොඩ අරගෙන ජල මූලාශ්‍ර වලට දාලා හරි වෙනත් විදිහේ ත්‍රස්ත ක්‍රියාවකට භාවිතා කළොත් එහෙම ඒකට කවුද වග කියන්නේ කියලා අපි අහන්න කැමතියි. මේ ආණ්ඩුව බලයට ගේන්න මේ ස්ථානයේ උද්ඝෝෂණ කරලා නඩු කාපු හාමුදුරුවෝ මේ ඉන්නේ අපි ගොඩක් දෙනා. ඒ නිසා අපි මේ විදිහට පාරේ රස්තියාදු කරවීමම මේ ආණ්ඩුව ෆේල් කියන එකට ලොකුම උදාහරණයක්. අපි අහනවා සෞඛ්‍ය ඇමතිතුමියගෙන් මේ විද්වත් කමිටුව නිහඬ වෙලාද තියෙන්නේ? එහෙම නැත්නම් දේශපාලන බලපෑම් මත නිහඬ කරලාද තියෙන්නේ? අලුතෙන් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහයෝගය ලබා දීම නිසාපත් කරපු කමිටුව දැන් සක්‍රියව වැඩ කරමින් ඉන්නවා. එහි නිලධාරීන්ගේ වගතුගත් අපි දන්නවා. ඒගොල්ලෝ පිටිපස්සේ හිටියේ කවුද? ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට උදව් කරන දේශපාලකයා කවුද? ඒ අමාත්‍යාංශයේ මල් සැරසිලි සඳහා ඉඩ ලබා දෙන්නේ කාටද? ව්‍යාපාරයේ අයිති ස්වාමියාගේ බිරිඳ එම කමිටුවේ මොනවද කරන්නේ කියන එක පිළිබඳ අපි ඉදිරියේදී කරුණු පැහැදිලි කරන්නම්. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ගහපු ගැසට් පත්‍රයේ අනුව කොවිඩ් මරණ ආදාහනය පමණක් සිදු කරන ලෙස අපි අවධාරණය කරනවා. එසේ නොමැති වුණොත් අනුන්ගේ මිනි භූම දානය කරන්න ගිහිල්ලා ආණ්ඩුවට භූම දානය වෙන්න වෙයි. ඒ 69 ලක්ෂ ජනවරමට පයින් ගහලා අන්තවාදීන්ගේ මනදොල පිරවන්න කටයුතු කරනවා නම් මහා සංඝරත්නය තවදුරටත් පාරට බැලලා අරකර කරන්න සූදානම්. ඒක ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරගන්න එපාය කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ අතර කොවිඩ් ආසාදිත මෘතදේහ බොහොම දාණයට අවසර දෙන ලෙස ඉල්ලමින් පුත්තලම කලපු තීරයේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට පුත්තලම පළාත් පාලන ආයතන නියෝජිතයින්ද සහභාගී වුණා. මෘතදේහයන් බොහොම දාණයට අවසර ලබා දෙන ලෙස බල කරමින් යාපනයේ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രിවරුන් පිරිසක් එක්ව සිටියා. கொரோனா நோயினால் மரணமடைபவர்களை මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම රජය විසින් සිදු කරන ජාතිවාදී කාර්යයක් ලෙසයි අපි දකින්නේ. මේ තුලින් ජාතීන් අතර සුහදතාවයට බාධා ඇති වෙන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කලින් මේ රට තුලම මේ ප්‍රශ්නය විසඳා ගන්න ලෙස රජයට බල කර සිටිනවා. இப்பொழுதே நீங்கள் மாற்ற வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கை. COVID-19 ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඥ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මන් හා සාධාරණ සෞඛ්‍ය සම්පන්න තීරණයක් ගන්නා ලෙසයි. ශ්‍රී ලංකා අමරපුර සහ රාමඥ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සම්බන්ධතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. පළමු කරුණ වන්නේ COVID-19 මృతදේහ බොහොම දානය කිරීම සම්බන්ධයෙන් භූවිද්‍යා හා වසංගත රෝග සම්බන්ධ විශේෂඥවරුන්ගෙන් හා ඒ හා දැනුම ඇති වෛද්‍යවරුන්ද ආගමික නායකින්ද ඇතුළුව කමිටුවක් පත්කොට නොපමාව තීරණයක් ගන්නා ලෙසයි. විෂ බීජ භූගත නොවන ලෙස ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා බොහොම දානය කිරීමට හෝ කමිටුව නිර්දේශ කරන ඒ හා සමාන වෙනත් ක්‍රමවේදයක් සලකා බොහොම දානයට අවසර දෙන ලෙස කරන සංවේදී ඉල්ලීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවීම දෙවැනි කරුණයි. මේ අතර COVID-19 ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. එහි නියෝජනායක රුවන් විජේවර්ධන මහතා එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ තීරණය සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකගතාවකට පැමිණ කඩිනමින් ගත යුතු බවයි. පසුගිය 23 වෙනිදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදාළ යෝජනාව ඒකමතිකව අනුමත වූ බවද එම නිවේදනයේ සඳහන්. මෘතදේහ ආදාහනය කරන්නේද බොහොම දානය කරන්නේද යන්න තීන්දුව කිරීම ඒ ජනකොටස් වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සියලු ආගමික නායකින් සමග සාකච්ඡා කළ යුතු බවත් එම පක්ෂයේ ස්ථාවරය වී තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කරන්නේද බොහොම දානය කරන්නේද යන සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. අපේ බෞද්ධයෝ වේවා එයා
නැති වුණාම අන්තිම අඩු ගානේ අපේ සිරිට පංචකූලයක් දෙන එක ආම්දුරන් වහන්සේ නමක් දෙනමකෝ කී නමක් හරි වඩම්මුවලා නිවන් ප්‍රාර්ථනා කිරීම තමයි සිදු කරන්නේ. ඒකවත් අපිට නෑ. ඒ නිසා මේ එහෙම නැති වුණාම තව කෙනෙකුට මේක අර විදියට වෙනස් කරලා කටයුතු කරන්න කියන එක හොඳ නෑ. බෞද්ධ චාරිත්‍ර ධර්ම, උපසම්පදා විනය කර්ම, වෙසක් උත්සව සියල්ලම ඒ ජනතා සුභ සිද්ධිය ගැන කල්පනා කරලා පසුගිය කාල පරිච්ඡේදය තුළ සීමා කරන්න ලැබුවා. අපි අදහස් කරන්නේ රජයේ මගින් ක්‍රියාත්මක කරගෙන යන සෞඛ්‍ය නියමයන්ට අනුකූලව කොරෝනා වසංගතයෙන් මී යන පුද්ගලයන්ගේ ඒ ආදාහන කටයුතු සිද්ධ කිරීම තමයි සුදුසු කියන කාරණය. අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා මුස්ලිම් ජනතාවගේ ඒ ආගමික පැත්ත ගැන විතරක් බලන්නේ නැතුව බලන්න ඕනේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට ඒ අනතුරෙන් අපි මිදෙන්න ඕනයි කියන හැඟීම. මුස්ලිම් ජනයාගේ ඡන්ද දිහා විතරක් බලනවට වඩා මුළු ලෝක ප්‍රජාවගේම පැවැත්ම ආරක්ෂාව ගැන කල්පනා කිරීම වඩා හොඳයි කියලා මම විරුද්ධ පක්ෂයේ ඔය මේ ප්‍රශ්නේ පිළිබඳව විරෝධතා පවත්වන අයට ඊටාම කරුණාවෙන් මතක් කරනවා. මේ ආගම් පුච්චනවත් ජාතින් පුච්චනවත් මේ මෙතන කරන්නේ විස බීජයයි පුච්චන්නේ. අපි ධර්මයේ විනාශ කරන්නවත් ජාතිය විනාශ කරන්නවත් භාෂාවල් විනාශ කරන්නවත් නෙමෙයි මේ පොදු නීතිය දාලා තියෙන්නේ සමස්තයක් ආරක්ෂා කරගන්න. මේ ප්‍රශ්නය වීදි වලට දාන්න හොඳ නෑ. මහපාරේ නෙවෙයි මේ ප්‍රශ්නේ විසඳාගත යුත්තේ. රජය ඍජු ලෙස ක්‍රියාමාර්ගයක් නොගන්නාකම නිසා ආගම් ભેද මතුවෙනවා. ජනවාර්ගික ભેද මතුවෙනවා. සීතාගාර හයි කරගෙන මලමිනි ආරක්ෂා කරන තත්වයකට වැටිලා තියෙන ඒකේ ලයිට් බිලත් අපිට නෙන්නේ. මොකද ආණ්ඩුව ගෙවන එක කියන්නේ අපෙන් ගන්නෙ. ඒව ආරක්ෂා කරන මිනිස්සුන්ගේ වැටුප් මහරෑ දවල් නැතුව ආරක්ෂා කරනකොට ඕටි හරි ගෙවන්න වෙනවනේ. භූමිදාන කිරීමෙන් රෝගයේ පැතිරීමට හේතුවක් වෙනවද අනිත් අයගේ ජීවිතවලට තර්ජනයක් වෙනවද කියන එක තීරණය කරන්න ඕන සෞඛ්‍ය අංශ විසින්. ඒ අය තීරණයක් අරගෙන ඊට පස්සේ ඒකය නීතියක් බවට පත් වුනාම එතකොට මුළු රටේම පොදු නීතිය ඒක. අපිට නීති හදන්නට බෑ එක එක කණ්ඩායම් වලට වෙනස් වෙන විදිහට. නීතියට යටත් වීම අපි හැමදෙනෙකුගේම වගකීමක් සහ යුතුයකමක්. මේ ප්‍රශ්නේ උඩ දුවන්න දෙන්න එපා. අනවශ්‍ය ප්‍රශ්නයක් මේ ගොඩනගන්න මේ උත්සාහ ගන්න. නියපොත්තෙන් කඩන්න තියෙන ප්‍රශ්නේ පොරෙන් කොටනකන් ඉන්න එපා කියන එක තමයි අපිට රජයට කියන්න තියෙන්නේ. COVID-19 වලින් පුද්ගලයෙක් මැරුණාට පස්සේ ඒ පුද්ගලයාව අපරාධකාරයෙක් හැටියට සලකන්න එපා. මේ පාලකයන්ගේ නොහැකියාව උඩ තමයි COVID-19 එක මේ රටේ පැතිරුණේ. ඒකට ඒකෙන් කවුරු හරි මිය ගියාම ඒ පුද්ගලයාට හා ඒ පුද්ගලයේ ඥාතීන්ට අයිතියක් තියෙනවා Taman විශ්වාස කරන දේ අනුව ඔහුට ඒ අවසාන ගරුත්වය ලබා දෙන්න. මේක මේ එක ජන කොටසකගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොයි මරණ ගැන භූමිදානයේද ආදානයේද කියන තීන්දුව ගන්න ඕනේ සෞඛ්‍ය විද්‍යාත්මකව මිසක් දේශපාලන විද්‍යාත්මකව නෙවෙයි. තරඟෙට අද මේක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගෙන තියෙනවා. මේක එහෙම පත් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. දේශපාලඥයෝ වාඩි වෙන්නේ නැතුව එනම් සෞඛ්‍ය අංශත් ආගමික අමාත්‍යාංශත් එකට වාඩි වෙලා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒකට එවැනි සංවේදී කාරණයක් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරලා තිබෙන විදිය බැලුවා මම හිතනවා ඉතාම කනගාටුදායකයි. රජය හිතුවක්කාර විදියට තීන්දුව ගන්නේ නැහැ. දැන් මෙවැනි වසංගතයක් සිදුවෙන අවස්ථාවක සම්පූර්ණ බලය තියෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂකට. ඒ විශේෂඥයන්ගේ උපදෙස් අනුව තමයි රජය ක්‍රියා කරන්නේ. මේ පිළිබඳව නැවත වතාවක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය ලේකම් විසින් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර තියෙනවා. ආදාහනයට අමතරව භූම දානය කිරීමේ හැකියාවක් තිබේද යන පිළිබඳව විශේෂඥ මතය ලබා දෙන ලෙස ඉල්ලා සිට තියෙනවා. ඔවුන්ගේ වාර්තාව ඉතාමත්ම ළඟදී සෞඛ්‍ය ලේකම් වෙත බාර දෙනු ඇත අපි බලාපොරොත්තු වෙනවා. දවසේ පුවත ගෝලීය වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ක්‍රියාත්මක නියම ව්‍යාපෘතියේ පළමු සංචාරක කණ්ඩායම මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළින් අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඒ COVID-19 දෙවන රැල්ල හේතුවෙන් වසා දමා තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාස 9කට පසු අද යලි විවෘත කිරීමත් සමගයි. PQ-555 දරන ස්කයිඅප් ගොන්යානෙන් යුක්‍රේනයේ කිවිනුවර සිට යුක්‍රේන ජාතික සංචාරකයන් 180 දෙනෙකු මත්තල ගුවන්තොටුපළට අද පස්වරු 2:08ට ළඟා වුණා. ඔවුන් අතර යුක්‍රේන ජාතික ලදරුවන් දෙදෙනෙකුද සිටීම විශේෂත්වයක්. Пожалуйста, принимайте все нужные меры.
දේවනට පැමිණි පළමු සංචාරක කණ්ඩායම පිළිගැනීම සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන්තොටුපළ රාජ්‍ය ඇමති ඩී.වී. චානකයන මහතුරුන් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සමාගමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මොවුන් සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ සහ සංචාරක අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ කටයුතු සිදු කරමින් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ සිට කොග්ගල ප්‍රදේශය දක්වා ගමන් කිරීමට සූදානම් කර තිබෙනවා. විදේශ සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා අයදුම් කිරීමේ සිට මෙරටට පැමිණ යලි සියරට බලා යාම දක්වා කාලය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් මෙරට සෞඛ්‍ය අංශ මගින් සකස් කර තිබෙනවා. දෙවැනට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර PCR පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔවුන් අදාළ හෝටල් වල ලැබුම් ගැනීමට පෙර තවත් PCR පරීක්ෂාවකට ලක් කිරීමටද නියමිතයි. ඉදිරි දින 7 තුළ ඔවුන්ට යලි PCR පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර සංචාරකයන් පිරිස දින 10ක් මෙරට රැඳී සිටිනු ඇති. කොග්ගල වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැබුම් ගැනීමට නියමිත අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලට යෑම සීමා කර තිබීමද විශේෂත්වයක්. ජනවාරි මාසේ 19 වෙනිදා දක්වා මේක නියාමක වැඩසටහනක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා. මේ එන හැම සංචාරකයෙක්ම රජයේ සෞඛ්‍ය රීති වලට අනුකූලව කටයුතු කරලා ඒගොල්ලන්ව බයෝ බබල් එකක් යටතේ හඳුනාගත්ත ස්ථාන වලට යන්නත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. පාර්ලි චම්පික හිටපු අමාත්‍යවරයා චෝදනාවක් කරනවා මේ විපක්ෂයේ ඉඳගෙන මේකෙන් සංචාරක පොකුරු ආපු ඇති වෙන්න පුළුවන්. කාලකන්ණි ආසාවක් තියෙන ඔය විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට මොකද මිලියන 3ක් බඩකින් ඉන්නවා කියන්නේ ඔවුන්ගේ ඡන්ද පදනමට හොඳයි. මේක විවෘත කරලපුවාම ඔවුන්ට විවේචනය කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා ඒ කාලකන්ණි ආසාවන් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් කියන දේවල් මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. වී ගබඩාවක් කරන්න ගිහපු විදේශ රටකට විකුණන්න ගිහපු මත්තල ගුවන්තොටුපළේ මේක ආරම්භ කරන්න ලැබීම එක විශාල සතුටක්. කිසිම කොරෝනා බලපෑමක් නොවන ආකාරයට ගුවන්තොටුපළ තුල ඒ සියලුම කටයුතු සූදානම් කරන පැහැදිලිව කියන්න ඕන මේ තුලින් ලංකාවට එන කිසිම ශ්‍රී ලාංකිකයන්ට කිසිම බාධාවක් නැහැ. එක පැත්තකින් අපේ ලාංකිකයන් කියනවා අනිත් පැත්තෙන් සංචාරකයන් ගෙනෙල්ලා අපේ රටේ නැවතත් ආර්ථිකය හදන්න කටයුතු කරනවා. සංචාරකයන් පැමිණෙනකොට සති දෙකක් සම්පූර්ණයෙන්ම නිරෝධායනය වී සිට ඒ සංචාරක කටයුතු වලට ඔවුන් අවතීර්ණ වීම ප්‍රායෝගික වන්නේ නැහැ. ඒ නිසා අනිවාර්ය නිරෝධායනයකට යම්කිසි සීමිත කාල පරිච්ඡේදයකට යොමු කර ඉන් පසුව නිරෝධායනය වෙන අතරම ශ්‍රී ලාංකිකයන් සමග ගැටීමකින් තොරව ඔවුන්ව යම්කිසි විදියකින් බුබුලක් විදියට තෝරාගත් සංචාරක ස්ථානවලට පමණක් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ අවස්ථාවේදී නියම ව්‍යාපෘතිය සකස් වෙලා තියෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපළ පසුගිය මාර්තු 19 වෙනිදා වසා දැමුණා. ඒ අනුව පසුගිය මාස 9ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපළ මෙහෙයුම් සීමා වී තිබුණේ විදේශගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන් යානා සඳහාත් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හෝමාරු කටයුතු සඳහා පමණයි. මේ තත්ත්වය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර රැකියාවලින් යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත් වුණා. ඒ අනුව සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සඳහා රජය දියත් කළ නව වැඩපිළිවෙල යටතේ රුසියානු කලාපයේ සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරනවා. බ්‍රිතාන්‍යයේ වාර්තා වූ අයුරින්ම ශ්‍රී ලංකාවෙන්ද COVID-19 වෛරසයේ විකෘති ප්‍රභේද බිහිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අතර අද දිනේ COVID-19 ආසාදිතයන් 366 දෙනෙකු වාර්තා වුණා. COVID-19 ආසාදිතයන් 366 දෙනෙක් අද දිනේ වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41420ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 520 දෙනෙකු අද දිනේ සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33221ක්. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් 674 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 174 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. පෙර දිනේ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාව අවිස්සාවේලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 26ක්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණේ නව ආසාදිතයන් 84 දෙනෙකු පමණයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 153 දෙනෙකු වාර්තා වූ අතර ඊට මහර බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයන් 40 දෙනෙක්ද අයත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 110ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 52ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50ක් බැගින්ද වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී ඊයේ දිනේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1100ක් සිදු කර තිබෙනවා. ඉන් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්. බස්නාහිර පළාතෙන් පිටතට යන අය සම්බන්ධයෙන් සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තවදුරටත් සිදු කරනු ලබනවා. 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුල හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 54 දෙනෙක් වෙනවා. ඒ වගේම මේ පුද්ගලයන් 54 දෙනාගේ සමීප ආශ්‍රිතව හැටියට 280ක් හඳුනාගෙන තියෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනයෙන් සිදු වූ මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ පිටකොට්ටේ පදිංචි
පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්, රාගම පදිංචි 75 හැවිරිදි කාන්තාවක්, කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක් සහ වවුනියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්. මෙතර COVID-19 ආසාදිත බවට සැකපිට බොරැල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉදිරිපිට අධිශීතකරණ බහලුන් තුළ තැන්පත් කර තිබූ මෘතදේහ 5ක් අද ආදාහනය කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බොරැල්ල පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කළා. මෙතර පූගොඩ කුමාරිමුල්ල ගම්මානයෙන් තවත් COVID-19 ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ගම්මානයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 70ක්. මෙතර මීට පෙර ආසාදිතයින් වාර්තා වූ හැටන් වටවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 13 දෙනෙකුටද COVID-19 වෛරසය වැළඳී ඇතැයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දමා ඇති අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති එහි සේවය කරන සේවකින් සංඛ්‍යාව 50ක්. මෙතර හුදකලා කර ඇති ඇහැලියගොඩ ගම්මානවලින් ආසාදිතයන් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම අවිස්සාවේල් අපරණ සැකසුම් කලාපෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. මේ අතර මහනුවර සුවසෙවන පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාවට නැංවීමෙන් පසු එය යලි විවෘත කර තිබෙනවා. පොසිටිව් වෙලාට එක්කෙනෙක් හිටියා ඔෆිස් එකේ. එයා මේ ලෙඩ්ඩු එක්කෙනෙක් සම්බන්ධයෙන් ඉන්නේ ඔෆිස් එකේ ඉන්නේ. ඊට පස්සේ තමයි යාගේ කන්ටැක්ට්ස් හොයාගෙන අපි දැන් ඒ කට්ටියගේ තමයි PCR කරන්නේ. දැන් ඒ පුත්කලා අහුවෙලා ඉන්නේ. ඉතින් වහන්නේ අපි මේක දිගටම කරගෙන යනවා. මේ අතර පිටකොටුව මිහිඳු මාවතේ පිහිටි පොලිස් හදිසි ඇමතුම් කොට්ටාසයේ නිලධාරීන් 25 දෙනෙකුට මේ වන විට COVID-19 ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දැඩි තදබදයක් දක්නට ලැබුණා. ඊට හේතුව වූයේ වෙනදා 10 වන වන දුම්රිය කිහිපයක් අද 10 වනේ නොවීමයි. මේ අතර බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් COVID-19 වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා. මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙන තොරතුරු අනුව විකෘති 20කට ආසන්න ප්‍රමාණයක් මේ අලුත් වෛරස් ප්‍රභේද තුල සිද්ධ වෙමින් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊටාම් පැහැදිලිව කියනවා මේක සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය වෛරස් රෝගවල මේ විකෘතිත් එක්ක තමයි වෛරස් රෝග ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මේ අභියෝගයෙන් ගැලවෙන්න තියෙන ඉඩකඩ සීමිතයි කියන ප්‍රධානම හේතුව තමයි අපි යම් හේකින් අපි සාර්ථක වුණත් මේ විදේශ ප්‍රභේද රට ඇතුළට එන එක අපිට කිසිසේත්ම බැහැර කරන්න බෑ තියෙන ඉඩකඩ අපේ රට ඇතුළේ තියෙන වෛරසය විකෘතියට ලක්වීම. ඒතර එංගලන්තයේ වෙච්ච විදිහට දකුණු අප්‍රිකාවේ වෙච්ච විදිහට ලංකාව තුළ තියෙන වෛරස් ප්‍රභේදයේ පවා විකෘතියට ලක්වලා අලුත් වෛරස් ප්‍රභේදයක් අපේ රට ඇතුළේම නිර්මාණය වෙන්න යම් ඉඩකඩක් තියෙනවා. මෙතර ගර්භණී මව්වරුන් කොවිඩ් වෛරසයෙන් වඩාත් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. වැක්සින් එකක් ලංකාවට ආවත් තවදුරටත් ඒක ගර්භණී මාතාවන්ට දෙන්න නොහැකියාවක් තිබීම නිසා හැම වෙලාවෙම ගර්භණී මාතාවන් මේ වෛරසයෙන් ඉවත් වෙන්න කටයුතු කරන එක තාම වැදගත් කියලා මතක් කරන්න ඕනේ. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජනතාව මුහුණ දෙන විදුලි බිල ගැටලුව සම්බන්ධයෙන් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සරණක් පාර්ලිමේන්තුවේදී සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට සමගාමීව කතරගමදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේදී මෙම ජනහමුව පැවති අතර ඊටෙකු ජනතාවට තමන් මුහුණ දෙන ගැටලු ඍජුවම විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබුණා. කතරගම ප්‍රාදේශීය රෝහල මේ වෙන විට ග්‍රාමීය රෝහලක් බවට පත් කරලා ඒ තියෙන පහසුකම් ටික මේ ආදරණීය ජනතාවට ලබා ගන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. ඒක පල්ලෙහාට දාන්න. සජිත් ප්‍රේමදාස පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ડોක්ටර්? ජනතාවගෙන් ප්‍රශ්නයක් ආව මෙන්න මෙහෙම මීට පෙර කතරගම රෝහල දිසා රෝහලක් වෙලාද තිබුණේ? තාමත් දිසා රෝහලක්. මේක ග්‍රාමීය රෝහලක් බවට අඩු කරලා නැහැ නේ? නෑ මේක දිසා රෝහල් ප්‍රාදේශීය රෝහල් කියන දෙකම එකයි. මොනවද තියෙන ප්‍රධාන උපකරණ අඩුපාඩු? මේ හැමදේම ඩිපෙන්ඩ් වෙනද මේක ප්‍රාදේශීය රෝහලක් ඉඳ අපිට හැමදේම ලබා ගන්නත් බෑ. දැන් අපි හිතමු ස්කෑන් කරන මැෂින් එකක් අපිට දුන්නා කියලා වැඩක් නැහැ. මොකද ඒකට අවශ්‍ය කන්සල්ටන්ට් කෙනෙක් විශේෂයෙන්ම මැදරෙක් නැතුව එහෙම දීලා වැඩක් නැහැ. ඉතින් ගොඩක් ජනතාව වෙන රෝහලක් ඉඳ මේක මූලික රෝහලක් බවට පත් කරා නම් ඔය කියන හැම පහසුකමම එහාට ලැබෙනවා. ලයිට් බිල් වතු බිල් මේක මාස දෙකක මේ සහනය දෙන්නේ කියලා. අද වෙනතෙක් එක
7-5ක්වත් බිඳුවකවත් මේ සහනක් ලැබුණේ නැහැ. මේ රජයේ පොරොන්දු වුණා විදුලි බිල ඉවත් කරනවායි කිය. දැන් අවසානයේ ජනාධිපතිවරණයේ 69 ලක්ෂයයි මහමැතිවරණයේ 68 ලක්ෂයයි සෙසු අයයි මේ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම අනාථ වෙලා. ඇයි කරනවයි කියපු දේවල් ටික කරේ නැහැ. මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ විදුලි බිල ප්‍රශ්නය පිළිබඳව අපි දැවැන්ත හඬක් නගලා තමුන්නාන්සලා මේ ඉල්ලන සහනය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ විපක්ෂයේ අපි පාර්ලිමේන්තුව තුල සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. තමන් විශ්වාස කළ කණ්ඩායම් සම්බන්ධයෙන් පවා මේ වන විට අවිශ්වාසයක් සහ සැකයක් නිර්මාණය වී ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. පැවිදි හඬ සංවිධානයේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. මං හිතනවා අද කොරෝනා වසංගතයටත් වඩා දරුණු වසංගතයක් බවට මේ පත් වෙනවා මේ පළාත් සභාව. මොන ක්‍රමයකින්වත් ශ්‍රී ලංකාවට මේ පළාත් සභා ගැලපෙන්නේ ඔබින්නේ. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා මේකට අදෘශ්‍යමාන හස්තයක් ඉඳගෙන මේ පළාත් සභාව ඕනෑ කියන සංකල්පයේ උඩ දැන් මං හිත කටයුතු කරනවා. මහා සංඝරත්නයේ එකම ඉල්ලීම කවුරු කොහොම කතා කරත් පළාත් සභාව අසංගතය වහම තුරන් කරන්න. හැංගි වෙස් බැන්දත් නටන්නේ එළිය කියන කවුරුත් දන්නවා. එහෙමනම් අපි පාලකයින්ට කියනවා දැන් ඔය බඳින වෙස් ටික ප්‍රසිද්ධිය බඳින්න. ඔබ බඳින වෙස් සියල්ලක්ම ගලවා දමන්නට මේ රටේ මහා ජනතාව සූදානම්. ඇමතිකම් වලට ගිජු, සභාපතිකම් ගිජු කෑදරකම් කරන උදවිය ඉන්නවා නම් අපි ඔවුන්ටත් කියන්නේ ඔබලාගේ අදහස් අත්හැරලා දාලා මේ රට දියුණු කරන්න උදව් වෙන්න. එහෙම නැත්නම් අපි ජනතාවත් එක්ක පාරට බහැලා පළාත් සභා එපා කියන ආඩ අපි ඉදිරියේ ගෙනියන්නට සූදානම්. අද උතුරේ නැගෙනහිර කිසිම දෙමළ සහෝදර ජනතාව තුල කිසිම මතයක් නැහැ පළාත් සභා ඡන්දය ගැන. ඉල්ලීමක් කරන්නේ නැහැ. අඩු ගන්න മന്ത്രിවරුන්වත් ඉල්ලීමක් කරන්නේ නැහැ උතුර නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. මේ පාර අපි නායක හඳුනන අපි කාටවත් උදව් කරන්නේ නැහැ කියලා අපි තීරණයක් කරන් තියෙනවා. අපේ ඉල්ලීම් ඉෂ්ට කරනවා කියලා තුමු දළදා වහන්සේ ළඟ ප්‍රතිඥා දීලා අත්සන් කරන කණ්ඩායමකට අපි උදව් කරනවා. ඒ විශ්වාසවන්ත කෙනෙක් චරිතයක් දැන් හමු වෙලාම නැහැ. විශ්වාසවන්ත බව තිබ්බ කොටසුත් අපිට අවිශ්වාසයේ සැකය සහ ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න එපා කියන හඬයි අපි රජයට දෙන්නේ. මට කලකිරෙන්න කිසිම හේතුවක් නැහැ. මට කනගාටුවක් තියෙනවා මේ රටට වෙන්නේ යන දේ ගැන. ඔයගොල්ලෝ යෝජනාවක් අපිට ඉදිරිපත් කරන මෙන්න මෙහා ගණාවත් හොඳයි කියලා රටට. පොලිස් විමර්ශනයක් සඳහා වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට අද අලියම රැගෙන ගිය සැකකරුවෙකු එහිදී ඇති වූ නොසන්සුන්තාවකදී පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙහිදී පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ඇති බවයි. පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ රඳවා සිටි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි සැකකරු සිදු කළ අපරාධ ක්‍රියාවක විමර්ශන සඳහා අදාළුවම ඔහු වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට රැගෙන විත් තිබුණා. එහිදීම සැකකරු කැබ් රථයේ රියදුරුගේ ගෙලසිර කර පැන යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ සැකකරු වතුපිටිවල රෝහල් ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සැකකරු ඉක්ුත් 19 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ මාලිගා තැන්න ප්‍රදේශයේදී. ඒ ඔහු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් දුන් පුද්ගලයෙකු වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී අත්පා වෙන්වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනාව මතයි. ඉන් තුවාල ලැබූ එම පුද්ගලයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු මංකොල්ල කෑම සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජීවත් බෝම්බ දෙකක්, ජෙලග්නයිට් කූරු දෙකක්, ඩෙටනේටරයක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක් මෙන්ම වේයන්ගොඩ උඩුගම ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සංගවා තිබූ කඩු දෙකක් සොයාගෙන තිබෙනවා. මේ අතර වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අත්තනගල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් කරනු ලැබුවා.
පසුව වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ වෙත පැමිණි මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ මල සිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කළා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට බහර දීමට නියමිතයි. මේ සැකකරු කොල්ල කෑම් කිහිපයකට ඒ වගේම ආයුධ ළඟ තබා ගැනීම කිහිපයකට සම්බන්ධ අයෙකු බවත් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වන බවටත් වාර්තා වෙනවා. මෙම පුද්ගලයා සමග විශේෂ මෙහෙයුමක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. බස්නාහිර පළාත් අපරාධ කොට්ටාශය මගින් මෙම මෙහෙයුමේදී ඇති වූ සිද්ධියකදී පොලිසිය බලය පාවිච්චි කිරීමට සිදු වුණා. එහිදී අදාළ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සිද්ධියෙන් තුවාල ලැබූ 37 වෙනිදි පොලිස් කොස්තාපල් රියදුරුවරේ ගම්පහ රෝහලට ඇතුළත් කර දැනට ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. Signals. ශ්‍රී ලංකේ සංගීතයේ නොමැකෙන සටහනක් තබමින් ජනාතරයට පත් වූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ ෂෙල්ටන් මුතුනමගේ මහතා මිගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාව ප්‍රාප්ත වුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා ශ්‍රීපාද මළුව වෙත සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව වැඩම කරවීම පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ අද උදෑසන යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. ගොවීන්ගේ කහ සහ බඩීරුංග තුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ මද්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩීරුංග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසයි. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය විකිරණශීලී ඖෂධ රට තුළ නිපදවීම සඳහා කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බව සූර්ය බල සුළං ජල විදුලි ජරණ ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ එක්ව විකිරණශීලී පිළිකා ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුව ආවරණ ලබා දීම අද සිදු කෙරුණා. මාවනැල්ල මුල්ලිගොඩ ප්‍රදේශයේ ගල් කොරියක තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ කණ්ඩායම් 5ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම ගල් කොරියට අයත් ගබඩාවේ තිබූ පුපුරන ද්‍රව්‍ය තොගය අතුරුදන්ව තිබුණේ ඉකුත් 22 වෙනිදා රාත්‍රියේ. රටවටා හිරු. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දින සඳහා අද තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා. අද සිය පළමුවෙනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 621ක දැවැන්ත ලකුණු පුරුවක් සනිටුවන් කළා. ෆාෆ් ඩුප්ලෙසිස් සිය පළමු ද්විත්ව ශතකයේ පෙනෙන මානයේ සිටදී ලකුණු 199කට දැවී